ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක පහළ වීමෙන් පසුව ලෞතර බුදුරජාණන් වහන්සේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය දේශනා කරා කියලායි බෞද්ධයන්ගේ පිළිගැනීම. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉතුරුනේ 84000ක් වුණාට ධර්මස්කන්ධය ඊට වඩා අනන්ත අප්‍රමාණව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවල් අද අප අතර නැති දේවලුත් තියෙනවා. එකක් තමයි සාමුක්ඛංශික චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා ක්‍රමය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දීර්ඝතම බුද්ධ දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව. ඒ දේශනාව අද අප අතර නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දේශනාව කිසියෙකුට මතක හිටින් නැති කාරණා. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේටවත් මේ දේශනාවල් මතක හිටින්නේ නැහැ. ඒ නිසාම අද අප අතර මේ දේශනාවල් නැහැ. ඉතින් මේ ධර්මය ගැන කතා කරනකොට ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මුදුන් මල්කඩක් විදියට හඳුන්වනවා. ඒ වගේම දෙවියන් නිතර වන්දනාමාන කරන. ඒ වගේම මේ 84000 ධර්මස්කන්ධය වගේම බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට දේශනා කරපු සියලු දේශනාවල් පහසල දලදා හාමුදුරන් වහන්සේ පිළිබඳව අපි ලංකා රාජධානිය තුළ නිතර කතා කරනවා. ඉතින් දලදා ස්වාමින් වහන්සේ දැන් දලදා හාමුදුරුවෝ දලදා රජුරු ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් අපි බොහොම ගෞරවයෙන් තමයි වහන්සේ කියන නාමය දලදා හාමුදුරන්ට අපි ලබා දෙනවා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පහසලද වම් දලදා හාමුදුරුවෝ අපිට කප්රුකක් හා සමානයි. වම් දලදා හාමුදුරුවෝ අපිට සිතූ පැතූ සම්පල් ලබා දෙන චින්තාමාණික්කයන් හා සමානයි. එදා කලිඟු රට රුහසීව රජතුමා එතුමාට ආපු ආක්‍රමණික ප්‍රශ්න නිසා දලදා හාමුදුරුවෝ පැහැර ගැනීම සඳහා එදා විවිධ රටවල රජවරු දරපු උත්සාහය නිසා රජතුමා තමන්ගේ දියණිය වන හේමමාලා කුමරිය සහ දන්ත කුමරුවන් අතර මේ දලදා හාමුදුරුවෝ ලංකා රාජධානිය බලා පිටත් කරවෙනවා. ඉතින් අතරමඟදී මහා සාගරයේදී නාගයන් මේ දලදා හාමුදුරුවෝ පැහැර ගැනීමට උත්සාහ කරනවා. අවස්ථා දෙකකදී. දෙවෙනි අවස්ථාවේදී පැහැර ගන්නවා. ඒත් මේ දලදා හාමුදුරුවෝ බාර වෙන හාමුදුරුවෝ නිසාම දලදා හාමුදුරුවෝ නැවත නාගයන්ගෙන් ලංකා රාජධානියට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් දලදා හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු දවසේ ඉඳලම ලංකාවේ රාජ්‍යත්වය අසහාය උත්තරීතර සංකේතයේ බවට රජුන් තනන්නා බවට දලදා රජුරු ස්වාමීන් වහන්සේ පත් වෙනවා. ඉතින් දලදා හාමුදුරුවෝ ලංකාවට වැඩම කරවීම අපිට මහා භාග්‍යයක්. ඉතින් අපිට කප්රුකක් ලැබුණා සමානයි. ඉතින් අනුරාධපුර රාජධානිය තුර කිත්සිරි මෙවන් රජ දවස දලදා රජුරු ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම එදා සිට මේ දක්වාම අපි දලදා රජුරු ස්වාමීන් වහන්සේ කියන ගෞරව නාමය දලදා හාමුදුරුවෝ කියන ගෞරව නාමය උන්වහන්සේට ලබා දෙනවා විතරක් නෙවෙයි දලදා හාමුදුරුවෝ යම් නුවරකද රටේ රජු ඒ නුවරයි. රටේ රජු යම් නුවරකද දලදා හාමුදුරුවෝ ඒ නුවරයි. දලදා හාමුදුරුවෝ වැඩ සිටින නුවර මේ රටේ අගනුවර විදිහටයි සැලකෙන්නේ. ඒකේ එක අවස්ථාවක් විදිහට අනුරාධපුර රාජධානි සමයේදී දලදා රජු ස්වාමීන් වහන්සේ අනුරාධපුරේ රාජධානි කොටගෙන වැඩ වාසය කරනවා. ඒත් එක්කම මේ රටේ රජු බවට පත් වී යුත්තේ දලදා හාමුදුරුවෝ තමන්ගේ සන්තකයට ගත්ත කෙනා තමයි කියන කාරණාව ලංකාවේ සම්ප්‍රදායානුකූලව අපේ සියලු දෙනාම ගරු කරන සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දලදා හාමුදුරුවෝ යම් කෙනෙක් අතේද ඔහු මේ රටේ රජු විදිහටයි අපේ පිළිගැනීම. ඉතින් ඒ නිසාම අනුරාධපුර රාජධානිය තුලත් ඒ වගේම අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පස්සේ ඓතිහාසික පුලස්තිපුරේ නැත්නම් පොළොන්නරු රාජධානිය තුලත් දලදා රජු ස්වාමීන් වහන්සේට මහා විශාල ගෞරවයක් ලැබෙනවා. ඒත් එක්කම කාලිංගමාග ආක්‍රමණය 1215 ඇති වෙච්ච අවස්ථාවේදී මහා විශාල වශයෙන් රට විනාශ වෙච්ච අවස්ථාවක දලදා රජු ස්වාමීන් වහන්සේ
දඹදෙනි රාජධානියට වඩම්මනවා. දඹදෙනි රාජධානියට වඩම්මන්ට කලින් දළදා රජු ස්වාමීන් වහන්සේ පුසුල් පිටියට ගෙනියලා පුසුල් පිටිය ආශ්‍රිතව ඒ ප්‍රදේශයේ කොත්මලෑවේ මල්ලහැව කියන ප්‍රදේශයේ තැන්පත් කරලා මල්ලහැව දළදා හාමුදුරුවෝ නිදන් කරලා තියලා පසුව දඹදෙනි විජයබාහු රජතුමාට දළදා හාමුදුරුවෝ බාර දෙනවා. ඒත් එක්කම දඹදෙනි රාජධානි කාලේ ඒ වගේම යාපහුව රාජධානිය තුළ සුබ පර්වතය නමින් හඳුන්වන බලකොටුවක් තුළ දළදා හාමුදුරුවෝ තැන්පත් කරනවා. ඒත් එක්කම එහින් කුරුණෑගල රාජධානියට හස්තිශෛලපුර රාජධානියට දළදා රජු ස්වාමීන් වහන්සේ වැඩමවීමත් සමගම කුරුණෑගල රාජධානිය බවට පත් වෙනවා. කුරුණෑගල රාජධානිය පරිහානියත් සමගම හතරවෙනි බුවනකබාහු රජතුමා ගම්පල රාජධානිය පිහිටුවීමත් සමගම ගම්පල ඓතිහාසික රාජපුවිත නියංගම්පායේ දළදා මාලිගාව දළදා ප්‍රාසාදයේ බවට පත් කරලා දළදා රජු ස්වාමීන් වහන්සේ ඒ තුල වඩා හිඳවලා උන්වහන්සේ ගම්පල රාජධානිය තුල අධිරජු විදිහට නැත්නම් රටේ රජතුමා විදිහට දළදා රජු ස්වාමීන් වහන්සේ නියංගම්පායේ සිංහාසනාරූඪව වැඩවෙසෙන කාලය තුල ගම්පල රාජධානිය වශයෙන් අපි හඳුන්වනවා. තුන්වෙනි වික්‍රමබාහු රජතුමා සත්මහල් දළදා ප්‍රාසාදයක් නිර්මාණය කරනවා. ඒත් එක්කම වේඩරු පිටිය අස්සද්දල රජාල කරවල දළදා හාමුදුරුවන්ට වේඩරු පිටිය කියන කුඹුර පූජා කරා කියලා වීගොළුවත්ත සෙල්ලිපිය තුන්වෙනි වික්‍රමබාහු රජතුමා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ගම්පල රාජධානිය තුල 800 වසකටත් වඩා කාලයක් දළදා හාමුදුරුවෝ දළදා ස්වාමීන් වහන්සේ ගම්පල රාජධානි කොටගෙන වැඩ වාසය කරලා උන්වහන්සේ කෝට්ටේ රාජධානියට වඩම්මනවා. ඉතින් කෝට්ටේ අග්‍රාජධානිය බවට පත් වෙනවා. ඉතින් කෝට්ටේ පසු කාලීනව ක්‍රමානුකූලව විජයබා කොල්ලෙන් පස්සේ ඇතිවන විවිධ සංසිද්ධීන් නිසා පෘතුගීසින්ගේ ආක්‍රමණය නිසා දළදා රජු ස්වාමීන් වහන්සේ ආරක්ෂාව සඳහාම දෙල්ගමුව රජමහා විහාරයට වඩම්මන්න සිද්ධ වෙනවා. ඉතින් ආරක්ෂිතව කෝට්ටේ කලාලේ දත මැදගනින් රාලේ කියලා හීනෙන් එදා දේවන් නිලමේ තනතුර දරපු දළදා හාමුදුරුවෝ බහරව හිටපු හිරිපිටියේ දේවන් නිලමතුමාට හීනෙන් දේවතාවන් සැලකරා කියලායි අපේ විශ්වාසය. එතුමා දළදා හාමුදුරුවෝ දෙල්ගමුව රහස් මාලිගාවට වඩම්මනවා. එතනදී පසු ආරංචි වෙනවා එදා දළදා හාමුදුරුවෝ වඩම්මපු දවසේම රාත්‍රියේ පෘතුගීසීන් කෝට්ටේ දළදා මාලිගාව විනාශ කරලා සම්පූර්ණයෙන්ම තිබ්බ දේ පැහැරගත්තා කියලා. ඉන්පසු අවුරුදු ගණනාව දළදා හාමුදුරුවෝ රහස් මාලිගාවේ දෙල්ගමුව රජමහා විහාරේ උරහංගල් කරඬු ආස්සේ උන්වහන්සේ වැඩ ඉන්නවා අප්‍රකටව. ඒත් එක්කම රට අරාජිකත්වයට පත් වෙනවා. මේ පැත්තෙන් දොන්ජුවන් පෙරිය බණ්ඩාර ධර්මපාල කෝට්ටේ අන්තිම රජතුමා පන්සල් කඩලා ශිවකෝවිල පන්සල් කඩලා කතෝලික පල්ලි නිර්මාණය කරනකොට වෙසක් උත්සව තහනම් කරනකොට අනිත් පැත්තෙන් සීතාවක රාජසිංහ රජතුමා අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් ඉලේ පෙරුමාල් වගේම නීල පෙරුමාළුන් ඇතුළු පෙරුමාළුන් සම්බන්ධ කරගෙන ශිවාගමිකයන් සම්බන්ධ කරගෙන පන්සල් කඩලා ශිවකෝවිල් නිර්මාණය කරනකොට හාමුදුරුවෝ දියේ ගිල්ලවලා මරනකොට ඒ වගේම පන්සල් අස්සට දාලා හාමුදුරුවෝ ගිනි තියනකොට පොත් ගිනි තියනකොට රට අරාජිකත්වයට පත් වෙනකොට දෙවනකල රතනාලංකාර සංඝරාජ උත්තමයන්න් වහන්සේ උඩරට හිටපු රදල ප්‍රධානීන් සමග ගම්පල නුවරදී සාකච්ඡාවක් පවත්වලා කෝන්නප්පු බණ්ඩාර නැත්නම් ඕස්ට්‍රියාවේ දොන්ජුවන් නමින් හඳුන්වපු විමල ධර්මසූරිය නමින් පසුවට රජ වෙන කුමාරයාව රාජ්‍යත්වයේ පිහිටවලා දෙල්ගමුවේ හංගලා තිබ්බ දළදා රජු ස්වාමීන් වහන්සේ කන්දුර රාජධානියට වඩම්මලා රජතුමාට බාර දෙනවා. ඉතින් එදා ඉඳලා මේ දක්වාම ඒ ඓතිහාසික ශ්‍රී සෙන්කණ්ඩ ශෛලා විධාන ශ්‍රී වර්ධන පුරප්‍රවර අභ්‍යන්තරයේ පිහිටි සුපතිෂ්ඨිත ශ්‍රී දාසදාතු වාහල සිංහාසනයක් බවට පත් කර ගනිමින් දළදා රජු ස්වාමීන් වහන්සේ කන්දුර රාජධානි කොටගෙන ලක් රාජ්‍ය කරවමින් වාසය කරනවා කියන කාරණාව අප සියලු දෙනාම දන්නා කාරණාව. අපි දිවි හිමියෙන් දළදා රජු ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරගත්තා. ඉතින් මහනුවර රාජධානියේ දළදා රජු ස්වාමීන් වහන්සේ වැඩම කිරීමත් එක්කම අස්ගිරි මහා විහාරයට සම්බන්ධ හාමුදුරුවෝ දිවි හිමියෙන් දළදා හාමුදුරුවෝ ආරක්ෂා කිරීමේ කාර්යය සිදු කරා.
වාරිපල සුමංගල හාමුදුරුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධූරයක් දරා හාමුදුරන් වහන්සේ නම 1818 කැරැල්ල වෙලාවේදී දළදා රජු ස්වාමීන් වහන්සේ ආරක්ෂා කිරීමේ කාර්යය උන්වහන්සේ බොහොම හොඳින් සිද්ධ කරා. ඒ නිසාමයි දළදා හාමුදුරුව වැඩ ඉන්න කරඬු හතේ යටම කරඬුව ඇහැලේපොළ කරඬුව. රන් කරඬුව. ඊට අමතරව අපි කියන අස්ගිරි මහා විහාර කරඬුව කියලා. ඉතින් ඒ රන් කරඬුවේ යතුර අස්ගිරි මහා විහාර ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ සතුව පැවතීම සුවිශේෂත්වයක්. නිසා මේ දළදා රජු ස්වාමින් වහන්සේ කඳුරට රාජධානි කොටගෙන ලක් රජය හොබවමින් වාසය කරනවා. ඉතින් උන්වහන්සේ කඳුරට වැඩ සිටීම අප සියලු දෙනාටම මහා භාග්‍යයක් අස්වැසිල්ල. ඉතින් එදා අපේ රජු ලෞතර බුදුරජාණන් වහන්සේට අයත් මේ රාජධානිය බුදුරජාණන් වහන්සේ වෙනුවට දළදා හාමුදුරුව වෙනුවෙන් සියලු දේවල් සිද්ධ කළා. දළදා හාමුදුරුව වැඩ ඉන්න තැන දළදා මාලිගාව මිස දළදා විහාරය නොවේ. දළදා මාලිගාව. රටේ රජවාසල කියන්නේ රජු ඉන්න තැන. රජු මහවාසල නමින් හඳුන්වනවා. දළදා හාමුදුරුව වැඩ ඉන්න මාලිගාව දළදා වාසල නමින් හඳුන්වනවා. ඉතින් අපේ රටේ රජවරු කොටින්ම කිව්වොත් දළදා හාමුදුරන් නොදුන්නේ විසෝරු පමණයි. දළදා හාමුදුරුවන්ට හැම දේම රජවරුන්ට ලබා දෙන සියලුම සිව්පසය ලබා දුන්නා. ඒ වගේම පෙරහැර චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කළා. රටේ රජු යම් තැනකට වඩිනවා නම් හේවිසියෙන් තමයි වඩින්නේ. දළදා හාමුදුරුවෝ යම් තැනකට වඩිනවා නම් හේවිසියෙන් තමයි වඩින්නේ. යම් රාත්‍රියක දළදා හාමුදුරුවෝ වඩම්මනකොට යම් රජමහා විහාරයක තැන්පත් කරා නම් ඒ ස්ථානයේ ගමන් මාර්ගාව. රටේ රජු යම් ගමනක් යනකොට වඩිනකොට වලව්වක නතරුණා නම් ඒක ගමන් මාලිගාවක්. ඉතින් මේ විදිහට බොහෝම ගෞරව සම්ප්‍රයුක්තවයි අපි දළදා හාමුදුරුවන්ට ගරු කරන්නේ, කතා බහ කරන්නේ. ඒ අපේ සංස්කෘතිය. ඒ නිසාම දළදා හාමුදුරුවොත් එක්ක බැඳිච්ච දළදා අෂ්ටක, ඒ වගේම දළදා සිරිත, දළදා පූජාවලිය මේ ආදී වශයෙන් අපේ සාහිත්‍යයත් පෝෂණය කිරීමට දළදා හාමුදුරුවෝ සම්බන්ධ පොතපත් දළදා අෂ්ටක, දාඨා වංශය ආදී වශයෙන් අපි පොතපතත් දළදා හාමුදුරුවෝ නිසාම අපේ ඉතිහාසයට වගේම අපේ සාහිත්‍යයට ලැබෙනවා. ඒ නිසා අපි ලෞතර බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන බම් ශ්‍රී දළදා වහන්සේ අපේ හදවත විදිහට අපේ මුදුන් මල් කඩ විදිහට අපි සැලකනවා. ඒ නිසාම ගම්පල රාජධානිය තුල වෙසෙන අපි මහත් අභිමානයෙන්ුයි සිහිපත් කරන්නේ ඓතිහාසික රාජපූත නියංගම්පාය සත්මාල දළදා ප්‍රාසාදය දළදා රජු ස්වාමීන් වහන්සේ වාර 800වසකටත් වඩා ප්‍රමාණයක් ගම්පල රාජධානි කොටගෙන සිංහාසනාරූඪව වැඩ විසු ස්ථානයේ. ඒ නිසා අපේ හදවත මුදුන් මල්කඩ රාජ්‍යත්වය සහ උත්තරීතර සංකේතයේ අපේ හදවත් සෑය සිළුමිණ දළදා රජු ස්වාමීන් වහන්සේ. ඒ නිසාම මේ ඓතිහාසික රාජපූජිත නියංගම්පාය සත්මහල් දළදා ප්‍රාසාදයේ සිංහාසන කොටගෙන වැඩ වාසය කරපු රාජරාජ මහා මාත්‍යාදීන්ගේ පුද පූජාවට පාත්‍රමින් වැඩ හිටපු වර්තමානයේ මහනුවර ශ්‍රී සෙන්කණ්ඩ ශෛලාභිදාන ශ්‍රී වර්ධන පුරප්‍රවර අභ්‍යන්තරයේ පිහිටි සුපතිෂ්ඨිත ශ්‍රී දාස ධාතු වාහල සිංහාසනයක් බවට පත් කරගනිමින් කඳුරට රාජධානි කොටගෙන වැඩ වාසය කරන මේ ඓතිහාසික ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම මහා විහාරයේ ශ්‍රීමත් මහානායක උපසංඝරාජ උත්තමයන්න් වහන්සේ එවැගේම උපෝෂිත පුෂ්පාරාම මහා විහාරයේ ශ්‍රීමත් මහානායක උපසංඝරාජ උත්තමයන්න් වහන්සේ ඇතුළු මේ මහා විහාර වංශික ශ්‍යාමපාලි මහනිකායේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේලා දෙනම ප්‍රධාන කාරක සංඝ සභාවේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අපෝපස්ථාන තේවා චාරිත්‍ර වාරිත්‍ර විදිමින් වැඩ වාසය කරන මේ දළදා රජු ස්වාමීන් වහන්සේ ඓතිහාසික ශ්‍රී සෙන්කණ්ඩ ශෛලාභිදාන ශ්‍රී වර්ධන පුරප්‍රවර අභ්‍යන්තරයේ පිහිටි සුපතිෂ්ඨිත ශ්‍රී දාස ධාතු වාහල සිංහාසනාරූඪ කොටගෙනයි වැඩ වාසය කරන්නේ. උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ලැබේවා. සියලු දෙනාගේ ඉෂ්ටාර්ථය සිද්ධාර්ථයක් බවට පත් වේවා. සියලු දෙනාගේ බලාපොරොත්තු සිද්ධ වේවා. අවසානයේ නිවන් පසක් කරගන්න මේ දළදා රජු ස්වාමීන් වහන්සේ සම්බන්ධ දේශනාව ශ්‍රවණය කිරීමම සියලු දෙනාට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.